Welcome to Accounts Tutor channel. අද මම Accounts Tutor channel එක මගින් සාකච්ඡා කරන්නේ 2017 උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 21 සිට 50 දක්වා ප්‍රශ්න වලට උත්තර. අපි කලින් වීඩියෝ එකකින් සාකච්ඡා කරා 2017 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 1 සිට ප්‍රශ්නාංක 20 දක්වා ප්‍රශ්න සාකච්ඡා කරා පිළිතුරු. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ප්‍රශ්න පත්‍රයේම ප්‍රශ්නාංක 21 සිට ප්‍රශ්නාංක 50 දක්වා බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු. එහෙනම් අපි කල් වේලා නොයව පටන් ගමු ප්‍රශ්නාංක 21කින්. ඒතර ප්‍රශ්නාංක 21කින් අපෙන් අහන්නේ සමාගමක ලාභය සුද්ධ ලාභයත් විස්තීර්ණ ආදායමත් අහන්නේ 2017 දිනට. එතකොට අපිට ඒ ගානේ මුලින්ම 21 වෙනි ගානේ මුලින්ම අපිට දෙනවා ඒ සමාගමේ අවුරුද්ද මුල සහ අවුරුද්ද අග ගිණුම් කීපයක ශේෂයන් එක කියවා ගන්න ඔයගොල්ලෝ ප්‍රකාශිත ප්‍රාග්ධනය රඳවාගත ඉපීම් ප්‍රත්‍යාගන සංචිතයන්ගේ ආරම්භක අවසාන ශේෂ අපිට දෙනවා. ඒ වගේ මේ සමාගම 2017 3.31 අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අනික් අතට 2017 4.15 ඒ කියන්නේ ගිණුම් වර්ෂය අවසන් වුණාට පස්සේ ලක්ෂ 3ක අවසන් ලාභාංශ ප්‍රකාශයට පත් කළා කියලා අපිට අමතර අතිරේක විස්තර දෙනවා. ඊට අමතරව මේ සමාගම 2017 3.31 දින ඒගොල්ලන්ගේ දීපල පිරිතා උපකරණ පළවෙනි සැරේට ප්‍රත්‍යාගණනයක් කරලා තියෙනවා. ඒතකොට අපිට පේනවා මේ ප්‍රත්‍යාගණනයෙන් ඒගොල්ලන්ගේ තිබිලා තියෙනවා අතිරික්තයක් ප්‍රත්‍යාගණ අතිරික්තයක් ඒ ප්‍රත්‍යාගන අතිරික්තය තමයි 2017 3.31කට පින්දන මේ 1000ක වටිනාකම අවුරුද්ද මුල ප්‍රත්‍යාගන ශේෂ නැති නිසා අපිට පේනවා එතන ප්‍රත්‍යාගන අතිරික්තය තියෙනවා. එහෙනම් අපිට මේ සාධක ටික ඇසුරෙන් තමයි අපිට හොයන්න වෙන්නේ මොකක්ද 2017 3.31 දින අවසන් වාර්ෂිකය සඳහා සමාගමේ ලාභයයි මුළු විස්තීර්ණ ආදායමයි. අපි එහෙනම් බලමු කොහොමද සමාගමේ 2017 3.31 සඳහා ලාභයයි මුළු විස්තීර්ණ ආදායමයි හොයන්නේ කියලා. මේ සමාගමේ අපිට ලාභය හොයා ගන්න පුළුවන්. සමාගමේ රඳවාගත් එපීම් අග රඳවාගත් එපීම් වලින් වර්ෂාග රඳවාගත් එපීම් වලින් වර්ෂයේ මුල රඳවාගත් එපීම් අඩු කරලා අපිට හොයා ගන්න පුළුවන් සමාගමේ ලාභය. එතකොට මේ අපි ලාභය මෙතන අදවාගත ඉපීම් ගත්තේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය තුලින්. හිමිකම් වෙනස් වීම ප්‍රකාශය තුල මේ ලාභය හොයනකොට අතුරු ලාභාංශ අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අතුරු ලාභාංශ මේ හොයාගත්ත ලාභයට එකතු කරනවා. එතකොට අතුරු ලාභාංශ අපි හොයාගත්ත ලාභයට එකතු කරාම මේකේ අතුරු ලාභාංශ 200ක් තමයි ගෙවලා තියෙන්නේ. අපි හොයාගත්ත ලාභය 600යි. එහෙනම් 600 200ක් එකතු කරාට පස්සේ අපිට දෙනවා වර්ෂය සඳහා සමාගමේ ලාභය 800ක් විදිහට. එහෙනම් මේක තමයි අදාළ වර්ෂයේ සමාගමේ ලාභය. ඊළඟට අපෙන් අහනවා මේ සමාගමේ මුළු විස්තීර්ණ ආදායම. අපි දන්නවා සමාගම් වල ආදායම් ප්‍රකාශනයෙන් ලාභය හෙව්වට පස්සේ අපි ඒකට ගලපනවා කාලච්ඡේදය සඳහා ලාභයට ගලපනවා වෙනත් විස්තීර්ණ ආදායම්. ඒකට උසස් පෙළ මට්ටමේදී හුඟක් අය ප්‍රත්‍යාගන වාගේ තමයි අපි ඉගෙන ගන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වලට ගැලපෙන විදිහට. එහෙනම් මේ ගාන අපිට පේනවා පැහැදිලිවම දීපල පිළිවෙත උපකරණ ප්‍රත්‍යාගණනය කරලා ප්‍රත්‍යාගන අතිරික්තයක් තියෙනවා 1000ක. එහෙනම් අපි වෙනත් විස්තීර්ණ ආදායම යටතේ මේ ප්‍රත්‍යාගන අතිරික්තය අපි එකතු කරනවා සමාගමේ කාලච්ඡේදය සඳහා ලාභයට. එතකොට වෙනත් විස්තීර්ණ ආදායම යටතේ ප්‍රත්‍යාගන අතිරික්ත කරුවාට පස්සේ අපිට ලැබෙනවා වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම 1800ක්. එහෙනම් මේක තමයි විස්තීර්ණ ආදායම මේ සමාගමේ 2017 3.31ට. ඒතර අනික් අතට සමාගමේ වර්ෂය සඳහා ලාභය 800යි. එහෙමනම් 800 සහ 1800 තියෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඒතර 800 සහ 1800 තියෙන පිළිතුර විදිහට අපිට ලැබෙනවා ප්‍රශ්න පිළිතුරු අංක 4. එහෙනම් 21 කියන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. විදිහට තමයි මේ තොරතුරු දෙන්නේ. එතන ඔයගොල්ලන්ට පේන පැහැදිලි ජංගම අනුපාතය තියෙනවා, ජංගම වගකීම් තියෙනවා, තොගේ තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දක 1,20,000ක්. ඊට පස්සේ
2010 දෙන අවසන් වාර්ෂය සඳහා සමස්ත විකුණුම් තියෙන ලක්ෂ 6ක් දළ ලාභ අනුපාතය දෙනවා 25ක් ඊළඟට අපිට දෙනවා ඊට අමතරව 2016 4 එකට කියන්නේ අවුරුද්ද මුල මේ සමාගමේ තොගය දෙනවා 1,80,000ක් මේවා ටික දීලා අපෙන් අහනවා මේ සමාගමේ ශනික අනුපාතයයි තොග පිරිවැටුම් අනුපාතයයි කොහොමද කියලා. ඒතර අපිට ශනික අනුපාතය සහ තොග පිරිවැටුම් අනුපාතය ගණනය කරන්න සිද්ධ වෙනවා මේ දීලා තියෙන තොරතුරු ඇසුරෙන්. අපි ගණනය කිරීමට යමු. එතකොට අපි දන්නා ශනික අනුපාත වෙන සූත්‍රය තමයි ශනික අනුපාතය සමානයි ජංගම වත්කම් බෙදනවා වලින් අඩු කරනවා අගතොගය ඒකලා ඒක ජංගම වගකීම් වලින් බෙදනවා. මේක තමයි අපේ සූත්‍රයේ ශනික වත්කම් සඳහා. එහෙමනම් අපිට මේ ගානේ ජංගම වත්කම් දීලා නැහැ. හැබැයි අපිට දෙනවා ජංගම වත්කම් දුන්නාට ජංගම අනුපාතය. ජංගම අනුපාතය 2ට 1යි. ඒ වගේම අපිට දෙනවා වගකීම් ලක්ෂ 3ක් විදිහට. එතකොට වගකීම් ලක්ෂ 3ක් නිසා අපිට ජංගම අනුපාතය ඇසුරෙන් අපිට හොයා ගන්න පුළුවන් වත්කම් එන් දෙගුණයක් තියෙනවා ජංගම වත්කීම් වලට වඩා වැඩි වත්කම් 2ට 1 අනුපාතය නිසා. එhmenan වත්කම් ලක්ෂ 6යි. එහෙනම් අපි ලක්ෂ 6 කියන ජංගම වත්කම් වලින් අපිට දීලා තියෙන අගතෝගේ අවුරුද්දක 1,20,000ක් ඒක අඩු කරලා ඒ ලැබෙන පිළිතුර අපි බෙදනවා ජංගම වගකීම් වලින්. ජංගම වගකීම් ලක්ෂ 3යි. එතකොට අපිට ලැබෙනවා වාර ගාන 1.6ක් විදිහට පිළිතුර. දෙවෙනි කොටසෙන් අපෙන් අහන්නේ තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය අපිට හොයන්න වෙන්නේ විකුණු බඩුවල පිරිවැය සාමාන්‍ය තොගෙන් බෙදලා. දැන් අපිට මෙතන ගැටලුවක් තියෙනවා. මොකක්ද විකුණු බඩුවල පිරිවැය කියලා. එහෙනම් අපිට මෙතන ඉගියක් දෙනවා, විකුණුම් දෙනවා, ඒ වගේම දළ ලාභ අනුපාතය දෙනවා. එහෙනම් විකුණුම් සහ දළ ලාභ අනුපාත අයන් අපිට පුළුවන් හොයාගන්න මේ බඩුවල විකුණුම් පිරිවැය. එහෙනම් ගාන බලන්න ඒ ගානේ විකුණුම් තියෙනවා ලක්ෂ 6ක්. එතකොට විකුණුම් ලක්ෂ 6ක් දෙනවා දළ ලාභ අනුපාතය 25යි. එhmenan 100 අපි විකුණුම් 100ෙන් බෙදලා වැඩි කරනවා 70 පහෙන්. එතකොට අපිට ලැබෙනවා 4,50,000ක්. මේ 4,50,000 තමයි විකුණු බඩුවල පිරිවැය. ඊළඟට අනික් අතට අපිට සාමාන්‍ය තොග හොයා ගන්න වෙනවා. අපිට අග තොගය දෙනවා 1,20,000ක් ගානේ. ඊළඟට අපිට ආරම්භක තොගය දෙනවා 1,80,000ක්. එතකොට මේ දෙක එකතු වෙනවා 3,00,000ක්. එහෙනම් මේක සාමාන්‍ය තොග හොයන්න අපි මේක දෙකෙන් බෙදනවා. එතකොට අපිට ලැබෙනවා 1,50,000ක්. එම නිසා සාමාන්‍ය තොගය 1,50,000යි විකුණු බඩුවල පිරිවැය 4,50,000යි. එතකොට 4,50,000 1,50,000න් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා පිළිතුරු විදිහට වාර 3ක්. එහෙනම් තොග පිළිවෙටම අනුපාතේ වාර 3යි. එහෙනම් ශනික අනුපාතේ වාර 1.6කුත් තොග පිළිවෙටම අනුපාතේ වාර 3කුත් කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට 1.6 සහ 3 තියෙන පිළිතුර වෙනවා පිළිතුරු අංක 4. එහෙනම් 22 කියන ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 4. ඊළඟට අපෙන් අහනවා 2017 3.31 දිනට 23 වෙනි ගානේ 2017 3.31 දිනට සිල්ලර වෙළඳ ව්‍යාපාරයක ජංගම අනුපාතය 2ට 1ක් විය. අනිකුත් සාධක ස්ථාවර තිබියදී මෙම අනුපාතය අඩුවීමට බලපාන්නේ කුමන පහත කුමන ගණදෙනවද කියලා. එහෙනම් ජංගම අනුපාතය 2ට 1ක් තියෙනවා. අනිකුත් සාධක ස්ථාවරයි. මේ අනුපාතය අඩු වෙන්න බලපාන්නේ මොකක්ද? උත්තර දෙනවා 5ක්. පළවෙනි එක භාණ්ඩ විකිණීමක් සඳහා අත්තිකාරමක් ලැබීම. ඒක වගකීමක්. එතකොට අත්තිකාරම් ලැබීම. 2 ලාභාන්තිකයක් සහිතව භාණ්ඩ ණයට විකිණීම. ලාභාන්තිකයක් සහිතව භාණ්ඩ ණයට විකාම ණය ගැතියෝ වැඩි වෙනවා. වත්කමක් වැඩි වෙනවා. ඊට පස්සේ කලින් ණයටගත් භාණ්ඩ ආපසු යැවීම. ඒ කියන්නේ කලින් අපි ණයට අරගෙන තියෙන භාණ්ඩ ආපහු යවුවාම එතන වෙන්නේ වගකීම අඩුවීමක්. ඊළඟට මෝටර රථයක් මුදලට විකිණීම ස්ථාවරත්කම් විකුණුමක්. ඒක වගේම බැංකුවකින් දීර්ඝකාලීන ණයක් ලබා ගැනීම දීර්ඝකාලීන වගකීමක් ඇතිවීමක්. ඒ නිසා ජංගම අනුපාතයට බලපාන කරුණු විදිහට අපිට අඳුනා ගන්න පුළුවන් අංක 1 භාණ්ඩ විකුණුමක් සඳහා අත්තිකාරමක් ලැබීම කියන එක.
නිවැරදි පිළිතුර අංක 1 23ට. 24න් අපෙන් අහනවා පහත කුමන කාර්යයන් ආයතනයක කළමනාකරණ ගිණුම්කරණයේදී සිදු කරන ලබයිද? කියන්නේ ආයතනයක කළමනාකරණ ගිණුම්කරණයේදී මොකක්ද සිද්ධ වෙන්නේ? අපිට දෙන උත්තර 4ක්. පළවෙනි එක තමයි වාර්ෂික අයවැය ලේඛනයක් පිළිගැනීම. ඒ නිවැරදි. දෙවෙනි එක දෙනවා B. තීරණ ගැනීම සඳහා කාර්ය පිළිවෙල ස්ථාවර සහ විචල ලෙස විශ්ලේෂණය කිරීම. ඒකත් නිවැරදි. ඒ කළමනාකරණ ගිණුමේදී සිද්ධ වෙනවා. C. ප්‍රසිද්ධ කිරීම සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීම. ඇත්තටම ප්‍රසිද්ධ කිරීම සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීම කළමනාකරණ ගිණුම්කරණයේ කටයුත්තක් නෙමෙයි. ඒක මූල්‍ය කිරීමකරණයේ යටතේනක්. නිසා ඒක නිවැරදි නෑ. ව්‍යාපෘතයක් ඇගීම සඳහා මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම ඒක කළමනාකරණ ගිණුම්කරණ සිදුවන්නක්. එම නිසා නිවැරදි පිළිතුර වෙන්නේ A, B සහ D. ඒතකොට A, B සහ D තියෙන පිළිතුර වෙන්නේ 24ට පිළිතුරු අංක 3. 25 වෙනි ප්‍රශ්න අහනවා පහත කුමන පිළිවෙල වර්ගීකරණය පිළිවෙල පරිමාලාභ විශ්ලේෂණය සඳහා වඩාත් උචිත වේද? 1. ඍජු පිළිවෙල සහ වක්‍ර පිළිවෙල. 2. අදාළ නොවන පිළිවෙල සහ අවස්ථික පිළිවෙල. 3. අදාළ පිළිවෙල සහ නොඅදාළ පිළිවෙල. 4. අදාළ පිළිවෙල සහ ගිලුණු පිළිවෙල. 5. විචාල පිළිවෙල සහ ස්ථාවර පිළිවෙල. මේ පිළිතුරු පහ දිහා බලද්දී අපට පැහැදිලිව පේනවා ලාභ පිළිවෙල පරිමාණ විශ්ලේෂණය සඳහා වඩාත් උචිත වෙන්නේ විචාල පිළිවෙල සහ ස්ථාවර පිළිවෙල කියන එක හොඳටම පැහැදිලි. එහෙම නිසා 25 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු වෙන්නේ අංක 5. ඊළඟට 26 වෙනි ගානේ අපිට දෙනවා පොදුකාර්ය පිළිවෙල අන්තර්ග්‍රහණ අනුපාත යන්ත්‍රාංශ දෙක යන්ත්‍රාංශය සහ නිමැවුම් අංශය වගේ මේකකයක් සඳහා ගත වෙන කාලයක් දෙනවා යන්ත්‍රාංශයට සහ නිමැවුම් අංශයට වෙනම. අපෙන් අහන්නේ මුළු නිෂ්පාදන පිළිවෙල දීලා ඒකක අයවැයගත නිෂ්පාදන පිළිවෙල 800ක් විතර දීලා අපෙන් අහනවා ඒකකයක අයවැයගත ප්‍රාථමික පිළිවෙල කොපමණ දීලා. එහෙනම් අපිට පුළුවන් මෙතන එක ඒකකයකට යන මුළු පොදුකාර්ය පිළිවෙල හොයාගෙන ඒ ලැබෙන පොදුකාර්ය පිළිවෙල අර අයවැයගත නිෂ්පාදන පිළිවෙල අඩු කරාම අපිට ඉතිරි වෙන්නේ ප්‍රාථමික පිළිවෙල. එම නිසා අපිට ඒක මේ විදිහට විසඳන්න පුළුවන්. මේකේ යන්ත්‍රාංශයේ පැයකට රුපියල් 30ක් ගෙවනවා. එතකොට එක එකකයක් හදන්න පැය 6ක් යනවා. එම නිසා එතන 180යි එක එකකට යන්ත්‍ර පැය අවශෝෂණය. ඊට පස්සේ නිමැවුම් අංශය ගත්තාම ඒකේ නිමැවුම් අංශයේ පැයකට රුපියල් 40ක් ගෙවනවා. එතකොට පැය 8ක් යනවා එක එකකයක් හදන්න පැය. එතකොට ඔක්කොම වටිනාකම 320යි. ඒ නිසා අපට එක ඒකකයක මුළු අයවැයගත නිෂ්පාදන පිළිවෙල එක ඒකකයකට එනවා. මුළු අයවැයගත නිෂ්පාදන පිළිවෙල අපිට ගාණ දෙනවා 800ක් විදිහට. එතකොට මුළු ඒකකයක පොදුකාර්ය පිළිවෙල අපි හොයාගත්තා 180 ධන 320 500 කියලා. එහෙනම් අපි මොකද කරන්නේ? මේ 800න් මේ 500 අපි අඩු කරනවා. එතකොට ඒ කියන්නේ ඒ මුළු අයවැයගත නිෂ්පාදන පිළිවෙලෙන් එකකයක මුළු අයවැයගත නිෂ්පාදන පිළිවෙලෙන් අඩු කරනවා එකකයකට ගිය මුළු පොදුකාර්යය. එතකොට අපට ඉතිරි වෙනවා ප්‍රාථමික පිළිවෙල 300ක් විදිහට. ඒ කියන්නේ මූලිකව මුළු අයවැයගත නිෂ්පාදන පිළිවෙල සමානිත වෙන්නේ ප්‍රාථමික පිළිවෙල දන පොදුකාර්ය පිළිවෙලෙන්. ඒ නිසා පොදුකාර්ය පිළිවෙල දන්නවනම් මුළු අයවැයගත නිෂ්පාදන පිළිවෙලෙන් අර පොදුකාර්ය කොටස අයින් කරාම අපිට ඉතිරි වෙන්නේ අනික් කොටස. ඒ කියන්නේ ප්‍රාථමික පිළිවෙල. ඒ නිසා ප්‍රාථමික පිළිවෙල 300යි ඊළඟට අයවැයගත පොදුකාර්ය පිළිවෙල 500යි. ඒ නිසා මුළු අයවැයගත නිෂ්පාදන පිළිවෙල 800යි. ඔන්න ඔය විදිහට තමයි අපි විසඳන්න ඕනේ 26 වෙනි ගාන. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ ප්‍රාථමික පිළිවෙල රුපියල් 300ක් වෙන පිළිතුර. එතකොට ප්‍රාථමික පිළිවෙල රුපියල් 300ක් වෙන පිළිතුර වෙනවා අංක 1. ඊළඟට 27 වෙනි ගාන දෙනවා ඇඟලුම් නිෂ්පාදන ආයතනයක යන්ත්‍ර ක්‍රියාකරුවන්ට අදාළ පහත කුමන අයිතම ඍජු වේතන ලෙස සලකනු ලබයිද? මොනවද ඍජු වේතන කියලා සලකන්නේ? අහනවා අපට ප්‍රකාශන 4ක් දීලා ඒකේ පළවෙනි එක තමයි සාමාන්‍ය වැඩ කරන පැය සඳහා මූලික ගෙවීම ඍජු වේතනයක්. B නිෂ්පාදන ඒකක මත දිරිදීමනාව ඍජු වේතනයක් විදිහට සලකන්න පුළුවන්. විශේෂ අනුමක් සඳහා අතිකාල දීමනාව විශේෂ අනුමක් සඳහා අතිකාල දීමනාව සලකන්න පුළුවන් ඍජු වේතනයක් විදිහට. D රෝහල්ගත කිරීමකදී ගෙවන වෛද්‍ය දීමනාව. එහෙනම් ඒක ඍජු වේතනයක් විදිහට සැලකෙන්නේ නැහැ. එම නිසා නිවැරදි පිළිතුරු වෙන්නේ A, B සහ C. එතකොට A, B සහ C තියෙන නිවැරදි පිළිතුරු වෙනවා අංක 4.
ඊළඟට 28 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා නිෂ්පාදන සමාගමක් අමුද්‍රව්‍ය ලැබී ගැනීමේදී ආර්ථික අනුප්‍රමාණය යලි අනුප්‍රමාණය සොදා ගනී. පහත තොරතුරු අමුද්‍රව්‍ය අයිතමයක් හා බැඳේ. ඇනෝම් පිරිවැය ඇනෝමකට 750යි. රඳවා ගැනීම පිරිවැය එකක සඳහා රුපියල් 10යි. මාසික ඉල්ලුම එකක 5000යි. ඒ කියන්නේ අවුරුද්ද ඉල්ලුම 5000 වැඩි කරන 60000ක් වෙන්න ඕනේ. ඇසේ මේවා අමුද්‍රව්‍යෙහි ආර්ථික ඇනෝම් ප්‍රමාණය සහ වාර්ෂික ඇනෝම් පිරිවැය වනුයේ කියලා අපට දෙන උත්තර 4ක් අපි බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. එතකොට අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණය හොයන සූත්‍රය අපි දන්නවා 2යි DCO බෙදීම CH මූලය. එහෙනම් අපි 2 කියන්නේ නියතියක් 60 කියලා කියන්නේ වාර්ෂික ද්‍රව්‍ය ඉල්ලුම. එතකොට අපි දන්නවා මේකේ මාසික ද්‍රව්‍ය ඉල්ලුම තියෙනවා 5000ක් විදිහට. එහෙමනම් අවුරුද්දකට ද්‍රව්‍ය ඉල්ලුම වෙනවා ඩිමාන්ඩ් එක වෙනවා 60000. එම නිසා අපි 60000 කියන එක මෙතෙන්ට ගත්තා. ඊළඟට 750 කියන්නේ CO ඒ කියන්නේ cost of order. order එක පිරිවැය 750යි. ඊළඟට CH කියලා කියන්නේ cost of holding. එහෙනම් ඒකේ අඳවා ගැනීම පිරිවැය 10යි. එතකොට අපි මේක විසඳුවාම අපට ලැබෙනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒකක 3000ක් විදිහට මේ ගාන අනුව. ඊළඟට අපිට වාර්ෂික ඇනෝම් පිරිවැය ගණනය කරන්න ඕන. වාර්ෂික ඇනෝම් පිරිවැය ගණනය කරනකොට අපි ඉස්සර බලන්න ඕනේ වසරකට කොච්චර ඇනෝම් ගාණක් අපි කරන්න ඕනද කියලා. එහෙනම් අවුරුද්දකට ද්‍රව්‍ය අවශ්‍යතාවය තියෙනවා ද්‍රව්‍ය ඉල්ලුම 60000ක්. එතකොට ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒක 3000යි. එහෙමනම් ඒ අපි ඇනෝම් ගාන හොයන්න අපේ වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය වර්ගයට ඇනෝම් කරන ප්‍රමාණයෙන් මේ දුම අපට ලැබෙනවා වසරකට දාන්න ඕන ඇනෝම් ගාන 20ක් විදිහට. ඒතර අපිට දෙනවා ගානේ එක ඇනෝමක පිරිවැය 750 කියලා. එහෙනම් එක ඇනෝමක පිරිවැය ඇනෝම් ගානේ වැඩි කරාම අපිට ලැබෙනවා පිළිතුරක්. ඒ පිළිතුර තමයි 15000. එහෙමනම් වසරකට වාර්ෂික ඇනෝම් පිරිවැය වෙනවා රුපියල් 15000. රුපියල් 15000 තියෙන පිළිතුර සහ EOQ ප්‍රමාණය 3000 වෙන පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. 28ට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. එතකොට 29 වෙනි ප්‍රශ්නෙන් අහනවා 29 වෙනි ප්‍රශ්නෙන් පහත තොරතුරු සමාගමක් නිෂ්පාදනය කරන භාණ්ඩයකට අදාළ වේ. ඒකේ ඒකකයේ විචාලන පිළිවෙල අපිට දෙනවා රුපියල් 150යි. දායක විකුණුම අනුපාතය 40යි. ඒකකයේ විචාලන පිළිවෙල වෙනස් තිබියදී එහි විකුණුම් මිල වැඩි කිරීමෙන් දායක විකුණුම අනුපාතය 60 දක්වා වැඩි කිරීමට සමාගම බලාපොරොත්තු වේ. භාණ්ඩේ නා විකුණුම් මිල කොපමණද කියලා. ඒ කියන්නේ විචාලන පිළිවෙල වෙනස් වෙන්නේ නැතුව දැනට 140ක තියෙන දායක විකුණුම් අනුපාතය මෙතන ලාභ පරිමාණ අනුපාතිකය 60 දක්වා වැඩි කරන්න අවශ්‍යයි සමාගමට. එහෙනම් මේ වැඩි කරනකොට නව විකුණුම් මිල කොච්චරක් කරන්න ඕනද කියලා අහන්නේ. එහෙනම් අපිට ඒක හදන්න පුළුවන් වෙන මේ විදිහට අපි ගන්නවා අපිට හොයන්න ඕනේ විකුණුම් මිල x කියලා. එතකොට අපි x කියන විකුණුම් මිලෙන් දැනට තියෙන ලාභ අනුපාතික 0.6 අපි අඩු කරනවා. එතකොට x වලින් 0.6ක් අඩු කරාම අපිට දෙනවා 0.4x කියලා. එතකොට අපි මේක විචල්්‍ය පිරිවැයට සමාන කරලා තියෙන්නේ. එතකොට 0.4x සමානයි 150යි. එහෙනම් අපි දෙපැත්තම 0.4ෙන් බෙදුවාම අපිට ලැබෙනවා x වලට 375 කියන 375 තමයි මේ භාණ්ඩයේ ලාභ පරිමාණ අනුපාතික 60ක් කරද්දී විකුණුම් මිල තියන්න ඕනේ ගාන. එතකොට ඒ අවස්ථාවේදී විචල්්‍ය පිරිවැය 150මයි වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා නව විකුණුම් මිල වෙන්නේ රුපියල් 375. ඊළඟට අපිට 30 වෙනි ගානට යන්න පුළුවන්. 30 වෙනි ගානේ අපට අහන්නේ වසර 5ක කාලය සඳහා වන ව්‍යාපෘතියකට යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මිලියන 5ක් ආයෝජනය කිරීම අවශ්‍ය වෙනවලු. ව්‍යාපෘතිය අන්තිමට අවසානයේ ඒක සුන්බුන්නාගේ යන්ත්‍රයේ මිලියනයක් වෙනවලු. එතකොට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය annual rate of return accounting rate of return 20ක් විදිහට දීලා තියෙනවා. ව්‍යාපෘතියේ සාමාන්‍ය වාර්ෂික ලාභය කීයද කියලා අහනවා. හරි. එතකොට සාමාන්‍ය වාර්ෂික ලාභයේ සාමාන්‍ය ආයෝජන බෙදීමෙන් ARR ගණනය කර ඇත. තවද මේ ව්‍යාපෘතියෙන් සෑම වසරකම සමාන ලාභයක් උපයන බව උපකල්පනය කරන්න කියනවා. එහෙනම් අපිට මෙතන ARR දෙනවා අපි හොයන්න ඕනේ සාමාන්‍ය වාර්ෂික ලාභය. එතකොට අපි ARR හොයන සූත්‍රය ඇසුරින් අපිට මේක හොයන්න පුළුවන්. එතකොට අපිට ARR ප්‍රමාණය දෙනවා
ARR හොයන්නේ බදුපස සාමාන්‍ය ශුද්ධ ලාභය මූලික ආයෝජනය සහ සුන්බුන්නගෙන් බෙදනවා. හැබැයි ඒ ආයෝජනය සාමාන්‍යයෙන් බෙදන්නේ. එහෙනම් මූලික ආයෝජනයේට සුන්බුන්න එකතු කරලා ලැබෙන අගය දෙකෙන් බෙදලා ඒ ලැබෙන පිළිතුරෙන් බදුපස සාමාන්‍ය ශුද්ධ ලාභය යොදවම අපට accounting rate of return ලැබෙනවා. එතකොට අපිට දැනට මොකද කරලා තියෙන්නේ මේ ගානේ accounting rate of return එක දෙනවා. ඒකට accounting rate of return එක දෙනවා 0.2ක් විදිහට. ඒක අපි දන්නවා. අපිට හොයන්න ඕනේ වෙන්නේ බදුපස සාමාන්‍ය ශුද්ධ ලාභය. එහෙනම් අපි බදුපස සාමාන්‍ය ශුද්ධ ලාභය x කියලා ගන්නවා. ඒක මූලික ආයෝජනය මිලියන 50යි. ඒකේ සොන්බුන්නගේ 1 මිලියනයි 1 මිලියන්. එතකොට ඒක බෙදනවා අපි දෙකෙන්. එතකොට අපි මේක සුළු කරාම අපිට ලැබෙනවා x වලට අගයක් ලක්ෂ 6ක් විදිහට. එහෙමනම් ව්‍යාපෘති සාමාන්‍ය වාර්ෂික ලාභය වෙනවා ලක්ෂ 6ක්. දහස් වලින් කරන 600ක්. ඒක 600 තියෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට 600 තියෙන පිළිතුර වෙනවා පිළිතුරු අංක 2. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ප්‍රශ්න අංක 31 ඉඳලා. එතකොට 31 වෙනි ප්‍රශ්නෙන් අහනවා පහත සඳහන් දෑ ආයතනයක පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වල උපාංක ලෙස අලකුණු ලබයිද යන සඳහන් කරන්න. ඒ කියන්නේ අපිට දෙනවා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වල උපාංග විදිහට අයිති මොනවද කියලා අපෙන් අහන්නේ. එතකොට ABCD කියලා ප්‍රකාශන 4ක් දීලා තියෙනවා. මේ ප්‍රකාශන 4න් අපි තෝරා ගන්න ඕනේ මොනවද මේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වලට අයිති වෙන්නේ කියලා. අපි බලමු එකින් එක. පළවෙනි එක මූල්‍යගත ප්‍රකාශය. ඔව්. මූල්‍යගත ප්‍රකාශය පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කොටසක්. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්. එහෙනම් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහනුත් මූල්‍ය ප්‍රකාශන උපාංගයක් විදිහට සලකන්න පුළුවන්. අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව ගත්තා මේක මූල්‍ය ප්‍රකාශන උපාංගයක් නෙමෙයි. එතකොට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයත් මූල්‍ය ප්‍රකාශනවල උපාංගයක්. එතකොට උපාංග වලට අයත් වෙන තුනක් අපි අඳුනගත්තා. A මූල්‍යගත ප්‍රකාශනය, B මූල්‍ය ප්‍රකාශනවල දාලා සටහන්, D හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. එhmenan නිවැරදි ප්‍රකාශන වෙනවා A B D. කියන්නේ O කියලා සඳහන් කරන්න ඕනේ. ප්‍රකාශන වෙනවා A B සහ D. නැත ලෙස සටහන් කළ යුතු වන්නේ C අධ්‍යක්ෂකගේ වාර්තාව. එහෙමනම් 32 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 32ත් ලේසි ප්‍රශ්නයක්. පහත ගනුදෙනු වාර්තා කිරීමට භාවිතා කරන මූලික සටහන් පොත් සඳහන් කරන්න. අපෙන් අහන්නේ මූලික සටහන් පොත්. එතකොට කියන primary books ඒ ප්‍රකාශන 4ක් දෙනවා. අපි ලියන්න ඕනේ ඉස්සරහින් මොකක්ද මූලික සටහන් පොත කියලා. දැන් ඒ වල ගනුදෙනුව තමයි ණය පදනම මත භාණ්ඩ විකිණීම. අපි දන්නවා භාණ්ඩ ණයට විකුණනකොට අපි ණය පදනමට භාණ්ඩ විකිණීම සඳහන් කරන්නේ විකුණුම් ජර්නලයේ. එතකොට ඒත් එක්ක මම ඒකට දාලා මූලාශ්‍ර ලේඛන මතක් කරොත් විකුණුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිසය. ඊට ණයගැතියන්ගෙන් චෙක් පතක් ලැබීම. එහෙනම් චෙක්පත් මුදල් ලැබීම අපි සටහන් කරන්නේ මුදල් ලැබීම් ජර්නලයේ. එහෙනම් ඒකට අපි භාවිතා කරනවා මූලාශ්‍ර ලේඛනය. මම වැඩි අමතර දෙයක් කියන්නේ මූලාශ්‍ර ලේඛනය රෙසිට් පත ලදුපත. එතකොට C ණයගැතියෝගෙන් ලද චෙක් පතක් අගරු වීම. මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් පොදු ජර්නලය. පොදු ජර්නලය කියන මූලික සටහන් පොතේ මූලාශ්‍ර ලේඛනය වෙනවා ජර්නල් වවුචරය. ඊළඟට ණයගැති ශේෂයක් බොල්නායක ලෙස අපා හැරීම D කියන ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ. ඒකත් අපිට සටහන් කරන්න වෙන්නේ බොල්නායේ. ඒකත් අපිට සටහන් කරන්න වෙන්නේ පොදු ජර්නලේ. මොකද විශේෂ ජර්නල ඒ වෙනු ජර්නලයක් නැති නිසා එහෙනම් D පිළිතුරත් පොදු ජර්නල. එහෙමනම් නැවත සරක් මතක් කරොත් 32ට මේ ගණන් සටහන් කරන මූලික සටහන් පොත් වෙන්නේ A විකුණුම් ජර්නලය, B මුදල් ලැබීම් ජර්නලය, C පොදු ජර්නලය, D පොදු ජර්නලය. තමයි විදිහටයි පිළිතුරු ඔබ ලිවිය යුත්තේ. ඊළඟට අපි යමු 33 වෙනි ගානට. 33න් අහනවා
පහත ගනුදෙනු පොදු ලෙජරෙහි පිටපත් කරනු ලබන ගිණුම සඳහන් කරන්න. ගනුදෙනුව ඒ ණය පදනම මත භාණ්ඩ විකිණීම. එහෙනම් අපි පොදු ලෙජරෙහි මේක සටහන් කරනවා ණයගැති පාලන ගිණුම හර කරලා අනිත් පැත්තට බැරව කරන විකුණුම් ගිණුම. B ණයගැති ශේෂයක් බොළඳ ලෙස කපා හැරීම. එහෙනම් බොළඳ විදිහට කපා හැරියාම ණයගැති ශේෂයක් බොළඳ කියන්නේ වියදමක්. එම නිසා බොළඳ කියන වියදම් ගිණුම හර වෙනවා. පොදු ලෙජරේ අනෙක් අතට ණයගැති පාලන ගිණුම බැර වෙනවා. ණයගැති කියන වත්කම අඩු වෙනවා බොළඳ කපා හැරීම නිසා. එන ඔය ආකාරයෙන් තමයි 33 වෙනි ගානට පිළිතුර වෙන්නේ. එහෙනම් ඒ සඳහා ඒ වලට අපි පිළිතුර වෙන්නේ ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. B සඳහා පිළිතුර වෙන්නේ බොළඳ ගිණුම හර ණයගැති ගිණුම බැර. එහෙනම් අපිට ඉක්මනින්ම 34 වෙනි ගානට යන්න පුළුවන්. 34 අහනවා පොදු ලෙජරේ පවත්වා ගන්න ලබන පහත ගිණුම් වල නිවැරදි වර්ගීකරණ සඳහන් කරන්න. එහෙනම් ඒ ෂෙය එහෙනම් වර්ගීකරණය තමයි වේදම් ගිණුමක්. B ප්‍රත්‍යාගණන සංචිතය ඒක හිමිකම් වලට අයත් වෙන ගිණුමක්. ඊළඟට C වෙළඳ ගෙවිය යුතු දෑ වගකීම් ගිණුමක්. D ලද වට්ටම් ආදායම් ගිණුමක්. එන්න ඔය ආකාරයෙන් තමයි 34 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුරු සැකසෙන්නේ. A සඳහා ලැබෙන පිළිතුර වියදම්, B සඳහා ලැබෙන පිළිතුර හිමිකම්, C සඳහා ලැබෙන පිළිතුර වගකීම්, D සඳහා ලැබෙන පිළිතුර ආදායම්. එමනම් 35 වෙනි ප්‍රශ්නෙන් අහනවා ව්‍යාපාරයක පහත ගනුදෙනු වල ශුද්ධ බලපෑම හෝ ධන හෝ ඍණ ලකුණ සහිතව අගයන් ගිණුම් කරන සමීකරණයෙහි නිරූපණය කරන්නේ. එවනම් කොහොමද මේක ගිණුම් කරන සමීකරණ නිරූපණය කරන්නේ? පළවෙනි එක රුපියල් 1,50,000ක තොග ණයට මිලදී ගැනීම. රුපියල් 1,50,000ක තොග ණයට මිලදී ගත්තාම එකාතකින් තොගය කියන වත්කම වැඩි වෙනවා. අනික් අතට අපි ණයට ගන්න නිසා ණය හිමියෝ කියන වගකීම වැඩි වෙනවා. මම පළවෙනි එක පිළිතුර ඔන්න ඔය ආකාරයි. ඊළඟට දෙවැන්න රුපියල් 90000ක් පිරිවැය වූ තොග රුපියල් 1,40,000කට අත්පිට මුදලට විකිණීම. එහෙමනම් රුපියල් 90,000ක් පිරිවැය වෙච්ච තොග රුපියල් 1,40,000කට විකුණනකොට එක පැත්තකින් තොගය කියන වත්කම 90,000කින් අඩු වෙනවා. අනෙක් අතට 1,40,000 කියන ණයගැති වත්කම අනෙක් පැත්තට වැඩි වෙනවා. එhmenan මේ දෙක අතර සුද්ධ වෙනසින් වත්කම් කියන එක වැඩි වෙනවා. ඒක අපට සඳහන් කර හැකි ධන 50,000යි. අනික් අතට හිමිකමට වෙන සුද්ධ බලපෑම වෙන්නේ ඊයේද 50,000. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි දෙවෙනි B කොටසට පිළිතුර වෙන්නේ. ඊට පස්සේ 36 වෙනි ගාන අපෙන් අහන්නේ ගිණුම් කරන සමීකරණ සම්බන්ධයෙන් සුමුදු ලක්ෂ 8ක් සල්ලිවල ආයෝජනය කළා 2017 මාර්තු 1 සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පටන් ගන්නවා. 2017 3.31 දිනෙන් අවසන් මාසය තුල 3,50,000ක් පිරිවැය වූ භාණ්ඩ ණයට මිලදී ගන්නවා. හරි. ලක්ෂ 4ක ඒවා මිලදී ගත් 3,50,000 බඩු ලක්ෂ 4ක අත්පිට මුදලට විකුණනවා. ඒ වගේම රුපියල් 60,000ක වියදමක් දරනවා. එකකින් 20,000ක් ණයට ඒ කියන්නේ 2017 මාර්තු 31 වෙනිදා 20,000ක් ගෙවන්න ඕනේ වියදමෙන් අපි 40,000ක් ගෙවලා තියෙනවා. අපෙන් අහන්නේ 2017 3.31 දිනට පහත සඳහන් දෑ සඳහන් කරන්න වත්කම් වගකීම් සහ හිමිකම්. අපි එතකොට මේක පොඩි වර්කින් එකට දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට.
පළවෙනි ගණන්දුනේ වෙන්නේ ප්‍රාග්ධනය ආයෝජනය කරන එක. ඒ කියන්නේ ලක්ෂ 8ක් යොදලා ව්‍යාපාරේ පටන් ගන්නවා. ඒ කියන්නේ ලක්ෂ 8කින් වත්කම් වැඩි වෙනවා. අනෙක් අතට එහා සමානව හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 8කින්. ඊට පස්සේ දෙවනි සැරේ 3,50,000කින් බඩු ණයට ගන්නවා. ඒතකොට ණයට බඩු ගැනීම නිසා වත්කම් වැඩි වෙනවා 3,50,000කින්. අනික අතට ණයට බඩු ගන්න හින්දා වගකීම් වැඩි වෙනවා 3,50,000කින්. ඊට පස්සේ 3,50,000ට මේ ගත්ත බඩු ටික ලක්ෂ 4කට අත්පිටමුදලට විකුණනවා. ඒතකොට විකිණීම නිසා 3,50,000ක වත්කම් වලට ඍණ බලපෑමක් එනවා. අනික අතට හිමිකමට ඍණ බලපෑමක් එනවා. හැබැයි ලක්ෂ 4කට විකුණනවා. ඒ නිසා ණය ගැටියෝ කියන වත්කම් වැඩි වෙනවා. අනික අතට හිමිකම ලක්ෂ 4න් ඉහළ යනවා. මේ දෙකේ සුද්ධ බලපෑම අපිට ඕන නම් ලියන්න පුළුවන්. අනික අතට මේකේ සුද්ධ බලපෑම ලියන්න පුළුවන්. ධන 50,000යි ධන 50,000 කියලා මේ විදිහට විස්තරාත්මක ලියන්න නැතුව සුද්ධ බලපෑම වෙන ධන 50,000 වත්කම් වැඩි කරලා හිමිකම් වැඩි කරන්න පුළුවන්. අනික් අතට මේ ව්‍යාපාරයේ වියදමක් දරනවා 60,000ක. ඒ වියදමෙන් 40,000ක් මුදලින් ගෙවනවා. ඒතර 20,000 ගෙවන්න ඕනේ. එහෙනම් හිමිකමට බලපාන සමස්ත වියදම හිමිකම අඩු වෙන්න 60,000. එහෙනම් ගෙවෙන්නේ නැති ප්‍රමාණය වගකීමක් විදිහට හිටිනවා. මාසෙ අගට ගෙවුව ප්‍රමාණය මුදලින් ගෙවුවා මුදල් කියන වත්කම 40,000කින් අඩු වෙනවා. එම නිසා අපිට අඳුනා ගන්න පුළුවන් වත්කම් වල සුද්ධ වටිනාකම 1,11,60,000කුත් වගකීම් වල සුද්ධ වෙනස 3,70,000කුත් හිමිකම් වල සුද්ධ වෙනස 7,90,000කුත් විදියට. එhmenan මේ පිළිතුරු තුන තිබෙන උත්තරය වෙනවා එහෙනම් උත්තර අප ලියන්න වෙනවා මෙතන කීයක්ද? වත්කම් ඔක්කොම තියෙනවා 1,160.3ක්. වගකීම් තියෙනවා 3,70,000ක්. හිමිකම් තියෙනවා 7,90,000ක්. ඔන්න ඔය විදිහට තමයි 36 වෙනි පිළිතුර ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ. එමන 37 අපෙන් අහනවා පහත එක එක අවස්ථාවේදී වඩාත් හොඳින් අදාළ වන්නේ කුමන ගිණුම් කරන සංකල්පයේද කියලා. අංක 1 මූල ප්‍රකාශන වල වාර්තා කරන කාලය දැක්වීම. එමනම් මූල ප්‍රකාශන වල සඳහන් මූල ප්‍රකාශන වල වාර්තා කරන කාලය දැක්වීම කියන එකට නිවැරදි පිළිතුර වෙනවා. කියන 37 ඒ වලට නිවැරදි පිළිතුර වෙනවා අංක 4 කාලච්ඡේද. අනික් අතට අයිතිකරුවන්ට කරන ලද බෙදා හැරීම් රඳවාගත් ඉපයීම් වලින් අඩු කිරීම ලේසි. එහෙම වෙන්නේ එකක සංකල්පය නිසා. එහෙනම් B ට 1. දේපල පිරියතා උපකරණ අත්පත් කරගත් පිරිවැයට මැනීම C සඳහා පිළිතුර වෙන්නේ අකණ්ඩ පැවැත්ම. එහෙනම් අංක 3. අනික් අතට D සුද්ධ උපලබ්ධිය අගය පිරිවැය සහ සුද්ධ උපලබ්ධිය අගයෙන් අඩු වටිනාකමට තොග මැනීම සිද්ධ වෙන්නේ විචක්ෂණ සංකල්පයට අනුව ඔය විදිහට තමයි මේ ABCD සඳහා නිවැරදි සංකල්ප ගැලපෙන විදිය. පස්සේ 38 වෙනි ගානට අපි යමු. 38 වෙනි ගානේ සමාගමක පහ සඳහන් එක් අවස්ථාවේදී පවත්වා ගැනීමට අපේක්ෂා කරනු ලබන ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ සඳහන් කරන්න. 1. නැත්නම් ඒ දේපල පිරියතා උපකරණ සාධාරණ අගයට ප්‍රත්‍යාකරණය කිරීම. ඒතකොට මෙතන ගුණාත්මක ලක්ෂණය වෙනවා ඒ වලට අදාළ බව. ඊළඟට B කර්මාන්ත සම්මතයන්ට අනුකූලව වන පරිදි තොග පෙරපිවිසි පෙරපිට 5 ක්‍රමයට අගය කිරීම. ඒකෙදි නිවැරදි මත ගුණාත්මක ගති ලක්ෂණ වෙනවා සැසදිය හැකි බව. මූල්‍ය කල්බද්දක් මත මිලදීගත් මෝටර රථයක් වත්කමක් ලෙස
හඳුනා ගැනීම, ගුණාත්මක ගති ලක්ෂණයේ විශ්වාසනීය නියෝජනය. අනෙක් අතට සෑම කාර්යයක් අවසානයේ සතියක් තුළදී අතුරු මූලල ප්‍රකාශ නිකුත් කිරීම. ඒකට අදාළ වෙන ගුණාත්මක ගති ලක්ෂණය කාලීන බව. එතකොට විදිහට තමයි 38 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සැකසෙන්නේ. 39 අපෙන් අහන්නේ සුබ සාධන නැත්නම් ලබන සංවිධානික ගානක්. එතන අපෙන් අහනවා සමාජික මුදල් ගිණුමකට අදාළ තොරතුරු දීලා ආදායම ලෙස හඳුනාගත් සමාජික මුදල් ප්‍රමාණයයි සත්‍ය වශයෙන්ම මුදලින් ලැබුණ සමාජික මුදල් ප්‍රමාණයයි. එතකොට අවුරුද්ද මුල ලැබෙන්න ඕනේ සමාජික මුදල් තිබිලා තියෙනවා 60000ක්. ඒ වගේම හිග සමාජික මුදල් අවුරුද්ද මුල 2016 මුල තිබිලා තියෙනවා 2016 අප්‍රේල් 1ට තිබිලා තියෙනවා 20000ක්. අනික අතට කලින් ලැබුණු සමාජික මුදල් අවුරුද්ද අග 2017 331 තිබිලා තියෙනවා 80000ක්. අනික අතට හිග දැන් ලැබෙන්න ඕනේ සමාජික මුදල් 30000ක් තිබිලා තියෙනවා 2017 331ට. ඊට අමතරව දෙනවා සමාජිකයෝගේ වාර්ෂික සමාජික මුදල 1000යි 2017 331 දින අවසන් මාසය තුලදී සමාජිකයන් 60 දෙනෙක් වුණාලු. එහෙනම් අපිට හොයන්න කියනවා 2017 මාර්තු 31 දින අවසන් මාසය සඳහා ආදායම් වියදම් ගිණුමට බැර වෙච්ච ප්‍රමාණයත් සත්‍ය වශයෙන් මුදලින් ලැබුණ සමාජික මුදල් ප්‍රමාණයත්. එතකොට අපිට මේක සමාජික මුදල් ගිණුමක් ඇසුරෙන් ගණනය කරන්න පුළුවන්. එතකොට මේකේ අවුරුද්ද මුල කලින් ලැබිච්ච සමාජික මුදල් ආරම්භලා තියෙනවා 60000ක්. ඒ වගේම අවුරුද්ද මුල ලැබිය යුතු සමාජික මුදල් තිබිලා තියෙනවා 20000ක්. ඒ වගේම අවුරුද්ද අග කලින් ලැබුණු සමාජික මුදල් තිබිලා තියෙනවා 80000ක්. ඒ වගේම අවුරුද්ද අග ලැබිය යුතු හිග සමාජික මුදල් තිබිලා තියෙනවා 30000ක්. එතකොට සමාජිකයෝ ඉඳලා තියෙනවා අවුරුද්දේ ඇතුළත අඳුනගෙන තියෙනවා 60 දෙනෙක්. 60න් එක්කෙනෙක්ගෙන් සමාජික මුදල් 1000යි. ඒකින්ද ආදායම් වියදම් ගිණුමට යන සමස්ත සමාජික මුදල් ලැබිය යුතු ප්‍රමාණය ආදායම් 60000යි. ඒ 60000 අපි අරගෙන තියෙනවා ඒ 60000 අපි අරගෙන තිනවා මෙතෙන්ට. ඊට පස්සේ මේක බැර තුලණය කරාට පස්සේ අපිට ලැබෙනවා බැර පැත්තෙන් සත්‍ය වශයෙන්ම ලැබුණ සමාජික මුදල් ප්‍රමාණය 70000ක් විදිහට. එහෙමනම් ආදායම් වියදම් ගිණුමට බැර වුණ සමාජික අරමුදල් ආදායම 60000යි. වර්ෂය තුල මුදලින් ලැබුණ සමාජික මුදල් ප්‍රමාණය 70000යි. එහෙනම් ආදායම් ලෙස හඳුනාගත් සමාජික මුදල් වෙනවා රුපියල් 60000ක්. අනික් අතට මුදලින් ලැබුණ සමාජික මුදල් වෙනවා 70000ක්. එතකොට ඔක තමයි පිළිතුර වෙන්නේ අයන්න සහ අයන්නට 39 වෙනි ගානේ. ඊළඟට 40 ආනවපෙන් හවුල් ව්‍යාපාරික කී දෙනාම ඇස්තිමේන්තු කරන අවස්ථා දෙකක් සඳහන් කරන්නේ. එකක් තමයි නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී, දෙවැන්න තමයි සිටින හවුල්කරුවෙකු විශ්‍රාම යෑමේදී, ඒ වගේම හවුල්කරුවන්ගේ වෙනසක් නොවේ ලාභ අනුපාත වෙනස් වෙනකොට. මෙන්න මේ මම තුනක් සඳහන් කරා. වෙන අවස්ථාවලදී මූලිකව හවුල් ව්‍යාපාරික කී යුතුනාමය ඇස්තිමේන්තු කරනවා. ඊළඟට අපිට 41 වෙනි ප්‍රශ්නයට ගිය හැකි. 41 වෙනි ප්‍රශ්නේ දෙන්නේ හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ප්‍රකාශන 4ක්. ඒක අපි සත්‍යද අසත්‍යද කියන එක ඉස්සරහින් ලියන්න ඕන. සත්‍යය නම් T අකුරත්, අසත්‍යය නම් F අකුරත් යොදන්න ඕන. බලමු පළවෙනි A කියන ප්‍රකාශය. ඒ කියනවා හවුල් ව්‍යාපාරික කීර්තිනාම ඇස්තිමේන්තු කරනු ලබන්නේහි ලාභදායීත්ව වෙනස් වෙන ඉඩදී කියලා නැත. හවුල් ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය
ඇස්තමේන්තු කරනවා හවුල් ව්‍යාපාරයක සංයුතිය වෙනස් වෙද්දී. ඒ කියන්නේ නවහල් කරුවෙක් බඳවා ගද්දී සිටින හවුල් කරුවෙක් විශ්‍රාම යනකොට ඊළඟට හවුල් ව්‍යාපාරයේ ඔන්න ඔය අවස්ථාවලදී ලාභ බෙදා ගැනීම අනුපාතය වෙනස් වෙනකොට කීර්ති මේ හවුල් කර වෙනස් නොවි ඔන්න අවස්ථාවලදී හවුල් ව්‍යාපාර කීර්ති තමයි ඇස්තමේන්තු කරනවා. නිසා මේ ප්‍රකාශය අපිට දාන්න වෙන්නේ F අකුර false කියලා. ඊළඟට B ප්‍රකාශන කරනවා සමාගම් පනතට අනුව හවුල් ව්‍යාපාරික සිටිය හැකි උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20ක කියලා වූ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත හවුල් ව්‍යාපාරික ඉන්න උපරිම හවුල්කරුවන් ප්‍රමාණය සම්බන්ධයෙන් නිහාර නිසා අපට අදාළ කරගන්න වෙන සමාගම් පනත සඳහන් කරලා තියෙනවා මේ හවුල් ව්‍යාපාරික ඉන්න පුළුවන් උපරිම හවුල්කරුවන් ගන්න 20ක් කියලා. එම නිසා මේ ප්‍රකාශනය නිවැරදි. ඒ නිසා අපි සුදුසු අකුර T අකුර. C ප්‍රකාශන කරනවා හවුල්කරුවන් අතර ලිඛිත විසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පැවතිය නොහැකි කියලා. හවුල් ව්‍යාපාරයක් තියෙන්න ලිඛිත විසුමක් අනිවාර්ය නැහැ. වාචිකව ව්‍යංගයෙන් උනත් හවුල් ව්‍යාපාරයක් තියෙන්න පුළුවන්. එම නිසා අපිට C කියන ප්‍රකාශනය සඳහන් කරන්න වෙන්නේ T කියන ප්‍රකාශනයත් වැරදි කරන සත්‍ය ප්‍රකාශක විදිහට F අකුර දාන්න වෙන්නේ. ඊළඟට 1890 හවුල් ව්‍යාපාර ආඥා බණතේ 24 වන ගන්තිට අනුව හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම් ශේෂ මත 5% පොලියක් ගෙවිය යුතුයි කියනවා. මේකත් නිවැරදි නැහැ. ඒතර මේ හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම් මත පොලි නොගෙවිය යුතුයි කියන එක තමයි තියෙන සඳහන් වෙන්නේ. හවුල් ව්‍යාපාර ආඥා පන්න නියම කරලා තියෙන නිසා මේකට සුදුසු අකුරත් වෙන්නේ F අකුර. ඒතර ඒ විදිහට තමයි 41 වෙනි ප්‍රශ්නයට පිළිතුරු අපිට දෙන්න වෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඊළඟට 42 වෙනි ප්‍රශ්නේ අහනවා සමාගමක කොටස් සම්බන්ධයෙන් අහන්නේ. සමාගමක් තියෙනවා. ඒ සමාගමේ කොටසක් රුපියල් 20 ගානේ කොටස් 10000ක් නිකුත් කරලා තියෙනවා. අයදුම්පත් කෙන්දලා තියෙනවා. නමුත් 10000කට අයදුම්පත් නිකුත් කරාට කොටස් 15000කට අයදුම්පත් ලැබෙනවා. 2017 331 දින ඒ කොටස් සමානුපාතික විභජනය කරනවා. අතිරික්ත මුදල් ආපහු යවනවා කොටස් හිමියන්ට. අපෙන් අහනවා කොටසෙන් 2017 මාර්තු 31කට ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වැඩිවීම කීයද කියලා සහ ආපසු යවන ලද අතිරික්ත මුදල කීයද කියලා අපි බලමු අපි කොහොමද මේක ගණනය කරන්න කියලා. ඔව් 42 වෙනි ප්‍රශ්නයේදී අපි දන්නවා රුපියල් 20 ගානේ රුපියල් 20 ගානේ 10000 කොටස් නිකුත් කරනවා. කොටස් සඳහා අයදුම්පත් කැඳවනවා. එතකොට අපිට මේ අයදුම්පත් කැඳවීම අනුව ඒ කැඳවු අයදුම්පත් වල වටිනාකම වෙනවා රුපියල් වලින් 20 වැඩි කිරීම 10000 ලක්ෂ 2ක්. ඊට පස්සේ අපෙන් අහන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වැඩිවීම නිසා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වැඩිවීම විදිහට අපිට දාන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණය ලක්ෂ 2 ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වැඩිවීම විදිහට. ඒ වගේම ආපසු යවන ලද අතිරික්ත මුදල කීයද අහනවා. එතකොට ආපසු යවන ලද අතිරික්ත මුදල වෙනවා 20 ගානේ 5000ක් තමයි යවන්නේ. එතකොට ලක්ෂයක් ආපසු අයදුම්පත් වල වටිනාකම වෙනවා. එම නිසා නිවැරදි පිළිතුර වෙන්නේ ලක්ෂය. එතකොට ඊට උඩ කොටසට නිවැරදි පිළිතුර වෙන්නේ ලක්ෂ 2. ඔය ආකාරයට තමයි 42 වෙනි ප්‍රශ්නෙට අපේ පිළිතුරු සපයන්න ඕන. ළඟට අපිට 43 වෙනි ප්‍රශ්නයට යන්න පුළුවන්. 43 වෙනි ප්‍රශ්නය අහන්නේ 2016 4.1 සමාගමක ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ තියෙන කොටසක් රුපියල් 50 ගානේ නිකුත් කළ කොටස් ලක්ෂයකින් සමාන්විත වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ 2016 අප්‍රේල් 1 වෙනිදා කොටසක් රුපියල් 40 ගානේ සමාගමේ සංචිත වලින් ලක්ෂයක් ප්‍රාග්ධනිත කරනවා. 2017 331 මොකද කරන්නේ? ඒගොල්ලෝ කියන්නේ 2017 මාර්තු මාසේ රුපියල් ලක්ෂයක්
ප්‍රාර්ථනා කරනවා 2013 මේගොල්ලෝ මොකද කරන්නේ දාට තිබ්බ සෑම කොටස් 5කටම එක බැගින් වන අනුපාතයකට කොටසක් රුපියල් 30 ගාන හිමිකම් නිකුත්වක් කරනවා දැන් සීන කොටස් කරුවන්ට ඊට පස්සේ අපෙන් අහනවා 2017 331 දිනට හිමිකමේ වැඩිවීම සහ 2000 ආයන්නෙන් අහනවා හිමිකම් නිකුතුවෙන් අද මුදල එහෙනම් මේක අහන්නේ හිමිකමේ වැඩිවීම අපිට මේක දිහා බලපුවාම පේනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙන්නේ රුපියල් 50 ගානේ කොටසක් කොටස් ලක්ෂයකින් එතකොට සමාගම සංචිත වලින් සංචිත දාගෙන කොටස් නිකුත් කිරීමක් නේ සංචිත ප්‍රාග්ධනත කිරීමක් කරනවා රුපියල් 40 ගානේ රුපියල් මිලියනයක කොටස් ප්‍රාග්ධන තුන හැබැයි ඒක සංචිත වලින් නිසා මේක හිමිකම වැඩිවීමට දායක වෙන්නේ නැහැ මේක හිමිකමේ වැඩිවීමට දායක වෙන්නේ නැහැ නමුත් සෑම කොටස් 5කට එක බැගින් කොටස් 5කට එක බැගින් නිකුත් කරනවා හිමිකම් නිකුතුවක් මේ හිමිකම් නිකුතුව නිසා මොකද වෙන්නේ හිමිකම වැඩිවීමක් වෙනවා ඒ නිසා බලමු කොහොමද අපි මේක හදන්නේ කියලා එතකොට මෙතන අපිට පැහැදිලිව දෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ 50 ගානේ කොටස් ලක්ෂයකට මිලියන 5ක් තියෙනවා ඊට පස්සේ සංචිතය මේගොල්ලෝ ප්‍රාග්ධනිත කරනවා 40 ගානේ කොටස් 25000ක් වෙන්න. එතකොට මිලියනයක් සංචිත වලින් ප්‍රාග්ධනිත වෙනවා. එතකොට අපි මිලියනය රුපියල් 40න් බෙදපුවම අපිට ලැබෙනවා 25000ක්. ඒ තමයි ප්‍රාග්ධනිත කරපු කොටස් ගණන. ඊට පස්සේ අපි ආයශරයක් මේගොල්ලෝ හිමිකම් නිකුතුවක් කරනවා. හැබැයි හිමිකම් නිකුතුව කරන්නේ සෑම කොටස් 5කට එක ගානේ. එතකොට තිබ්බ සමස්ත කොටස් ගාන 125000ක් වෙනවා. 125000 පහෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා හිමිකම් නිකුතුව කරපු කොටස් ගණන. මේ හිමිකම් නිකුතුව කරපු කොටස් ගණන 25000යි. ඊට හිමිකම් නිකුතුවේ වටිනාකම කොටසක් 30යි. නිසා හිමිකම් නිකුතුවේ වටිනාකම වෙනවා 7,50,000. එතෙම නිසා අපිට කියන්න පුළුවන් හිමිකමේ වැඩිවීම වෙන්නේ මේ හිමිකම් නිකුතුවත් එක්ක. එහෙනම් හිමිකම වැඩිවීම 7,50,000යි. ඊට පස්සේ අපෙන් අහන්නේ හිමිකම වැඩිවීම සහ හිමිකම් නිකුත් වෙන ලද මුදල්. හිමිකම් නිකුත් වෙන ලැබෙන මුදල් ප්‍රමාණය වෙනවා 7,50,000. එම නිසා මේ ප්‍රශ්න දෙකටම අපිට දාන්න ඕන පිළිතුර තමයි හිමිකමේ වැඩිවීම 7,50,000යි. අනික් අතට හිමිකම් නිකුත් වෙන ලද මුදල ඒත් 7,50,000යි. මේක තමයි පිළිතුරු වෙන්නේ 43 වෙනි ගානට. ඊළඟට 44 වෙනි ගානෙන් අහනවා 2017යි 331 දින අවසන් වාර්ෂය සඳහා සමාගමක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශ උද්ෘතයක් පහත දී ඇත. ඉහත වගුවේ ABCD ලෙස දක්වා ඇති අයිතම හඳුනා ගන්න කියලා අපෙන් අහනවා. එතකොට මේකේ A කියන එකට අපි ගියොත් ඒ වලට ගියොත් ඒකේ තියෙනවා රඳවාගත් එපෙයිම් සහ ප්‍රත්‍යාගාන සංචිතවල වෙනසක් වෙලා ප්‍රත්‍යාගාන සංචිතය 800ක් සහ රඳවාගත් එපෙයිම් 700ක්. එතකොට මේක අපිට දක්වන්න පුළුවන් මේ තමයි විස්තීර්ණ ආදායම මේ සමාගමේ විස්තීර්ණ ආදායමේ ගැලපීමක් වෙලා තියෙන්නේ. එතකොට ඒ වලට දාන්න ඕනේ විස්තීර්ණ ආදායම කියන එක තමයි වැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට අපි B වලට ගියොත් B වල රඳවාගත් ඉපෙයිම අඩු වෙනවා 500කින් කොටස් ප්‍රාග්ධනය 500කින් වැඩි වෙනවා. එහෙනම් මේක සංචිත ප්‍රාග්ධනිත කිරීමක්. නිසා B ඉස්සරහින් ලියන්න ඕනේ අපි සංචිත ප්‍රාග්ධනිත කිරීම කියලා. ඊළඟට අපට C වල මොකද වෙන්නේ බලමු. C වල ලක්ෂයක් රඳවාගත් ඉපෙයිම අඩු වෙනවා. එහෙනම් මේ අපිට කියන්න පුළුවන් පැහැදිලිව මේ තමයි ලාභාංශ නිකුත් කිරීමක් කියලා. ඒ නිසා C වලට පිළිතුර ලාභාංශ ගෙවීමක්. D වල මොකද වෙන්නේ? D වල සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වැඩි වෙනවා 600කින් නැත්නම් ලක්ෂ 6කින්. මේ වෙන්නේ නව කොටස් නිකුතුවක් නිසා. එහෙනම් D වලට යනවනේ නව කොටස් නිකුතුවක් සිදු කිරීම කියලා. නම් ඔය විදිහට තමයි උත්තර 4 යෙදෙන්නේ 40 වෙනි ගානට. ඊළඟට 5 වෙනි ගානෙන් 45 වෙනි ගානෙන් අපෙන් අහන්නේ අනුපාත කිහිපයක් දීලා
අනුපාත සමාගම් දෙකකට දෙනවා R පොදු සමාගමටයි Q පොදු සමාගමටයි. මේ සමාගම් මට දෙන අනුපාත වෙන්නේ ණය හිමිකම් වාර ගණන පොලි ආවරණ අනුපාතයකට වාර ගණනක් හිමිකම් මත ප්‍රතිලාභ ශනික වත්කම් තමයි අපේ දෙන අනුපාත ටික සමාගම් දෙකට. ඊට පස්සේ මේ සමාගම් අදාළ වෙන්නේ 2017 331 දින අවසන් වෙන මූල්‍ය වර්ෂයට. අපෙන් අහන මෙම සමාගම් වලට අදාළ සඳහන් කරන්න ඒ කොටස් හිමියන්ට වැඩි ප්‍රතිලාභයක් ජනනය කරන සමාගම. එතකොට කොටස් හිමියන්ට වැඩි ප්‍රමාණයක් ජනනය කරන සමාගම අපිට මේ රේෂියෝස් ටික දිහා බලපුවම පේනවා R සමාගම. එතකොට R සමාගම තමයි නිවැරදි වෙන්නේ. එහෙනම් අපි A වලට දෙන්න ඕනේ උත්තරය R. ඊළඟට B පොලි වියදම් ආවරණය කිරීමට ඉහළ හැකියාවක් ඇති සමාගම. එතකොට පොලි වියදම් ආවරණය කිරීමට ඉහළ හැකියාවක් තියෙන සමාගම විදිහට අපිට පේනවා Q සමාගම. එහෙනම් පිළිතුර වෙන්නේ B වලට පොලි වියදම් ආවරණය කරන්න ඉහළ හැකියාවක් තියෙන Q සමාගමට. ළඟට C වත්කම් අත්පත් කර ගැනීම සඳහා වැඩි ණය ප්‍රාග්ධනයක් භාවිත කරන සමාගම. එතකොට වත්කම් අත්පත් කරගන්න වැඩි ණය ප්‍රාග්ධනයක් භාවිත කරන සමාගම විදිහට අපිට දක්වන්න පුළුවන් R සමාගම. එහෙනම් ඒකට පිළිතුරු වෙන්නේ C වලට පිළිතුරු වෙන්නේ R. ඊළඟට කෙටි කාලීන බැඳීම් පියවීමට වැඩි හැකියාවක් ඇති සමාගම වෙන්නේ මේ සමාගම් දෙක අනුපාත සංසන්දනය කරාම ශනික වත්කම් අනුපාතය දිහා බලපුවාම අපිට පේනවා Q සමාගම කියලා. එහෙනම් අපි නිවැරදි පිළිතුර වෙන්නේ Q. නම් මේ විදිහට තමයි 45 වෙනි ගානට පිළිතුරු අපි දෙන්න ඕන. සමාගම් දෙක මේ විදිහට ඒ ස්තැන් වලට දාන්න ඕනේ අදාළ අනුපාතයේ අනු බලලා නිවැරදි අනුපාත විශ්ලේෂණය කරලා අපි දාන්න ඕනේ. ඒ අනුපාතයට අනුව ඒ සමාගමේ අනුපාතයේ හැසිරීම අනුව අපිට පිළිතුරු සඳහන් කරන්න වෙනවා. අපි 46 වෙනි ගානට ගියාම 46 වෙනි ගානේ අහනවා වෙනත් සාධක ස්ථාවර තිබියදී 2017 331 දිනට 5.1 ගණදෙනුවේදී සමාගමක හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය සහ ණය හිමිකම් අනුපාතය වැඩි වේද අඩු වේද යන්න හෝ වෙනස් නොවේද යන්න සඳහන් කරන්න. මෙම ගණදුන 2017 331 දින සිදු බව උපකල්පනය කරන්න කියලා කියනවා. එතකොට ඒ කියන ගණදුන දිහා බලපුවාම මොකද වෙන්නේ මේකේ දෙන්නේ හිමිකම් සමාගමක හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයයි සහ ණය හිමිකම් අනුපාතය ගැන තමයි අපෙන් අහන්නේ. එතකොට අපෙන් අහන්නේ හිමිකම් අත ප්‍රතිලාභ අනුපාතය සහ ණය හිමිකම් අනුපාතය ගැන. ඒක මේ ගනුදෙනු අනුව අඩු වෙනවද වැඩි වෙනවද මේ අනුපාතය සඳහන් කරන්න ඕන වෙනසක් වෙන්නේ නැද්ද කියන එක. එහෙනම් පළවෙනි එක තමයි 12%ක පොලි අනුපාතයකට බැංකුවකින් ණයක් ලබා ගැනීම. හරි. ණයක් ලබා ගත්තට පස්සේ අපිට පැහැදිලි මෙතන හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය වෙනසක් වෙන්නේ නැහැ. අනිත් අතට ණය හිමිකම් අනුපාතය මේ ණය ලබා ගැනීමත් එක්ක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒකට ඔහම තමයි ඒ වලට පිළිතුරු වෙන්නේ. B වලින් කියනවා හිමිකම් නිකුත්වක් කළ අතර දැනට සිටින කොටස්කරුවන් සියලුම හිමිකම් සඳහා දායක විය යුතුයි කියලා. එතකොට මේ හිමිකම් නිකුත්වක් කරාලු දැන් සිටින කොටස්කරුවන් සියලු දෙනාම හිමිකම් සඳහා දායක විය යුතුයි කියලා. එහෙනම් මේක පැහැදිලි හිමිකම් නිකුත්වක් නිසා මොකද වෙන්නේ? හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය අඩු වෙනවා. ඒ නිසා අපි දාන්න ඕන ඉංග්‍රීසි ඩික්‍රීස් කියන එක. ඒ වගේම ණය හිමිකම් අනුපාතයත් අඩු වෙනවා. ඒකට අපි දාන්න ඕන D කියලා. මේ අනුපාතවල හැසිරීම මේ ගණදුන නිසා හැසිරීම මේ විදිහට අනුපාතය හැසිරෙනවා. ඊළඟට අපිට තියෙන 47 වෙනි ගාන යාන්ත්‍ර 11 කිරීම යාන්ත්‍ර සහ 11 යන පිරිය මධ්‍යස්ථාන දෙක තුලින් තනි බාන නිපදවන ලබන ආයතනයකට
පහ සඳහන් තොරතුරු අදාළ වේ. හරි මේකේ මධ්‍යස්ථාන දෙකක් තියෙනවා. යන්ත්‍ර දෙපාර්තමේන්තුව 11 කිරීම දෙපාර්තමේන්තුවයි කියලා. ඊට පස්සේ අපිට දෙනවා ඒකකයකට අන්තර්ග්‍රහණය කරන ලද පොදුකාර්ය පිරිවැය එක ඒකකයට. එක ඒකකයට අන්තර්ග්‍රහණය කළ පොදු කාර්ය පිරිවැය දෙනවා යන්ත්‍ර දෙපාර්තමේන්තුව රුපියල් 100කුත් 11 කිරීම දෙපාර්තමේන්තුව රුපියල් 100කුත්. ඊළඟට ඒකකයක් නිපදවන්න යනවා යන්ත්‍ර දෙපාර්තමේන්තුවට යන්ත්‍ර පැය 3ක් 11 දෙපාර්තමේන්තුවට යනවා ශ්‍රම පැය 2ක්. එතකොට වැඩ කරන මුළු පැය ගන්න යන්ත්‍ර පැය 5000යි ශ්‍රම පැය 600යි. අපිට මේ ටික දීලා අපෙන් අහනවා මේක මෙහෙම දෙයක් කියනවා යන්ත්‍ර දෙපාර්තමේන්තුව යන්ත්‍ර පැය මතද 11 කිරීම දෙපාර්තමේන්තුව ශ්‍රම පැය මතද පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරයි. පහත දෙය ගණනය කරන්න අයන්න පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතයේ පැයකට අහනවා. හරි පැයකට අහන්නේ ඊට පස්සේ අපිට පැය ගාණ දෙනවා අන්තර්ග්‍රහණය කරන ලද පොදු කාර්ය පිරිවැය දෙනවා. ඒක අපිට හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ අහනවා අන්තර්ග්‍රහණය කරන ලද මොදු පොදු කාර්ය පිරිවැය. හරි. අපෙන් අහනවා එහෙමනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. එහෙනම් පළවෙනි එක අපිට කරන්න පුළුවන් පළවෙනි එකට අපෙන් අහන්නේ පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතයේ පැයකට අහන්නේ. ඒක නිසා අපි පිළිතුර වෙන්නේ අපිට දෙනවා අන්තර්ග්‍රහණය කර පොදු කාර්ය පිරිවැය සහ අපිට දෙනවා ඒ සඳහා වැය වෙන පැය ගණන. එක නිපදවන්න යන පැය ගණන දෙනවා. එහෙනම් අපි එක එකකයක් නිපදවීමට යන පැය ගණනෙන් අර අන්තර්ග්‍රහණය කරපු ඒක අන්තර්ග්‍රහණය කර ප්‍රමාණය බෙදපුවම අපිට එනවා පැයකට යන යන්ත්‍ර පැයක අන්තර්ග්‍රහණ අනුපාතය. ඒක රුපියල් 100යි. යන්ත්‍රාංශේ අනික් අතට පැය දෙකක් ගත වෙනවා. එතකොට අන්තර්ග්‍රහණය කළ තිනවා පොදු කාර්ය පිරිවැය 100ක්. එහෙනම් පැයකට 50ක් වෙනවා 100 බෙදීම 2. යන්ත්‍ර හොයන්න 100 බෙදීම 3. 11 කිරීමට 100 බෙදීම 2 මම හිතනවා පැහැදිලිද කියලා. ඒතකොට පිළිතුරු වෙන්නේ 100 සහ 50. යන්ත්‍ර සඳහා 50කුත් 11 කිරීම සඳහා 50කුත්. එහෙමනම් අපි යන්න ඕන මෙතන පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය පැයකට රුපියල් 100යි. යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ 11 කිරීම දෙපාර්තමේන්තුවේ 50ක් විදියට දාන්න ඕන. ඊළඟට අපෙන් අහනවා අන්තර්ග්‍රහණය කළද මුළු පොදු කාර්ය පිරිවැය. අන්තර්ග්‍රහණය කළද මුළු පොදු කාර්ය පිරිවැය අපි ගණනය කරන්න පුළුවන්. පැයකට යන පොදු කාර්ය පිරිවැය ප්‍රමාණය අපි දන්නවා 100යි. ඊළඟට යන්ත්‍රාංශයේ 11 අංශයේ 50යි. ඊට පස්සේ අපිට දෙනවා පැයකට අපිට දෙනවා මොකද්ද වැඩ කරන ලද මුළු පැය ගණන. හරි. එහෙනම් අපි වැඩ කරන ලද මුළු පැය ගණනෙන් අර පැයක අන්තර්ග්‍රහණ අනුපාතිකය වැඩි කරනවා. එතකොට වැඩ කරන ලද මුළු පැය ගණන මේ පැයක අන්තර්ග්‍රහණය වැඩි කරපම අනුපාතයෙන් අපිට ලැබෙනවා මුළු පොදු කාර්ය පිරිවැය ලක්ෂ 5ක් සහ ලක්ෂ 3ක් විදිහට. එහෙමනම් යන්ත්‍ර අංශයේ ඒක ලක්ෂ 5යි මුළු පොදු කාර්ය පිරිවැය 11 කිරීමේ අංශයේ මොන විදිහට තමයි 47 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු සැපිය යුත්තේ. එතකොට මෙතන එනවා උත්තරේ 100ක් සහ 50ක් විදිහට. ඊළඟට අපෙන් 48 වෙනි ප්‍රශ්නෙට ගියොත් ඒකේ තියෙනවා තනි භාණ්ඩයක් නිෂ්පාදනය කරන ආයතනයක වාර්ෂික අයවැයක් අතර තොරතුරු පහත දී ඇත. මෙම ආයතන ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා අයවැයගත ක්‍රියාකාරී එකක 10000යිලු අපට දෙනවා ඒකකයක විකුණුම් මිල ප්‍රාථමික පිරිවැය ඒකකයක විචල නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විකුණුම් නියෝජිත කොමිස් ඒකකයක ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ඒකකයක ස්ථාවර නොවන නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය ටික දෙනවා. ඉතින් අපෙන් අහනවා දැන් මේ ඒකකයක ක්‍රියාකාරී මට්ටම එක 10000 තමයි අපිට මේ ගණන කිරීම කරන්නේ. පළවෙනි එක අයන්නෙන් අහනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය දෙවෙනි එකෙන් අහනවා ඒකකයේ මුළු පිරිවැය තුන්වෙනි එකෙන් අහනවා ඒකකයක විචල පිරිවැය. එහෙනම් මේ ගාන ඔයගොල්ලෝ හොඳට කියවගත්තාම මේ ඉල්ල දෙන තොරතුරු ටික මතක ඇති මතක තියේවි. නිසා අපි යමු මේ ගාන හදන තැනට. හරි එහෙනම් අපි බලමු මේ ගාන හදපු විදිහ. මෙතන ඔයගොල්ලන්ට පේනවා
ඒකකයක නිෂ්පාදන පිරිවැය අරගෙන තියෙනවා. එතන අපට හොයන්න තියෙන ඒකකයක නිෂ්පාදන පිරිවැය. එතන ප්‍රාථමික පිරිවැය අපට දෙනවා 20ක් විදිහට ඒකකයක. ඊට පස්සේ ප්‍රාථමික පිරිවැය දෙනවා අපට 20ක් විදිහට. ඊළඟට විචාල නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 15යි. ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය 12යි. ඒතර මේ සියල්ලම නිෂ්පාදනයට සම්බන්ධ නිසා එතන අපට ලැබෙනවා නිෂ්පාදන පිරිවැය ඒකකයකට 47ක් විදිහට මේ සියල්ලම ගාණ දීලා තියෙනවා. අපට අවශ්‍ය වෙන්නේ නිෂ්පාදන පිරිවැය නිෂ්පාදනය සඳහා අදාළ වන ඒකක නිෂ්පාදන අදාළ වන පිරිවැය වෙන් කරලා හඳුනා ගන්න එක විතරයි. ඒත් අපි මෙතනදී හඳුනාගත්තා මෙන්න මේ පිරිවැය ටික නිෂ්පාදනයට අදාළව ප්‍රාථමික පිරිවැය, විචාල නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය සහ ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියනවා. ඊළඟට දෙවනේ ප්‍රශ්නයෙන් අහන්නේ ඒකකයක මුළු පිරිවැය. එහෙනම් අපි දැනටමත් නිෂ්පාදන පිරිවැය ගණනය කරා අපිට ලැබුණ පිළිතුරක් 47 විදිහට. ඊළඟට මුළු පිරිවැය හොයන්න අපි එකතු කරන්න වෙනවා ඒකකයේ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය 18ත් විකුණුම් නියෝජිත කොමිස් තියෙනවා මට මතකයි 5ක්. ඒ 5ක එකකයකට 5ක් වෙනවා විකුණුම් නියෝජිත කොමිස්. එහෙනම් මේ සියල්ලම එකතු වුණාට පස්සේ අපට ලැබෙනවා ඒකකයක මුළු පිරිවැය 70ක්. ඒතර මේ විදිහට තමයි ඒකකයක මුළු පිරිවැය හැදෙන සංයුතිය තියෙන්නේ. ඊළඟට අපෙන් අහනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකක විචල්්‍ය පිරිවැය හොයනකොට අපට ඒකකයක ප්‍රාථමික පිරිවැය දෙනවා. ප්‍රාථමික පිරිවැය විචල්්‍යයි. විචල්්‍ය පිරිවැය ප්‍රාථමික පිරිවැයට අයත් වෙන නිසා අපිට කෙලින්ම ප්‍රාථමික පිරිවැය ගන්න පුළුවන් ඉස්සම ඊට අමතරව අපිට දෙන විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 15ක්. ඒකත් විචල්්‍ය ගණයට වැඩ. දැන් විකුණුම් නියෝජිත කොමිසුත් විචල්්‍ය පිරිවැයක්. එම නිසා ඒකක විචල්්‍ය පිරිවැය වෙනවා 40. ඔන්න ඔය ආකාරයට 48 වෙනි ප්‍රශ්නේ කොටසට පිළිතුරු අපිට දෙන්න පුළුවන්. නැවත කොටසෙන් අහනවා ඒකක 6000ක ක්‍රියාකාරී මට්ටමේදී ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය ප්‍රමාණය වටිනාකම කොච්චරද කියලා. අපි එතකොට මේ ගණන් ප්‍රමාණය අපිට දීලා තිබුණේ ඒකක 10000ක ක්‍රියාකාරී මට්ටමේදී. එහෙනම් අපි බලමු ඒකක 10000ක ක්‍රියාකාරී මට්ටමේදී මුළු ස්ථාවර පොදු කාර්ය පිරිවැය කීයද කියලා. එතකොට ස්ථාවර පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය ස්ථාවර පොදු කාර්ය අන්තර්ග්‍රහණය 30ක් ඒකකයකට. එතකොට ඒක 10000කට ලක්ෂ 3ක් වෙනවා. ඒතර අපිට ඒක 10000කට ලක්ෂ 3 නම් පොදු කාර්ය පිරිවැය අපිට පුළුවන් ඒකක 6000කට කීයද කියලා හොයන්න. එහෙනම් ඒක 6000කට ස්ථාවර පොදු කාර්ය පිරිවැය ඒකක 6000 දී ස්ථාවර පොදු කාර්ය පිරිවැය වෙනවා ඒකකයට රුපියල් 50. ඒතර ඕක තමයි පිළිතුරට ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ. ඒ කියන්නේ ඒකක 6000 දී ක්‍රියාකාර මට්ටමේදී ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය වටිනාකම රුපියල් 50යි. රුපියල් 50ක් වෙනවා. ඒක තමයි වැරදි පිළිතුර. ඊළඟට 49 වෙනි ගාණෙන් අහනවා අපිට ලාභ පරිමාණ ප්‍රස්තාරයක් දෙනවා. ඒ ලාභ පරිමාණ ප්‍රස්තාරය නම් කරලා දිනවා ලක්ෂ 3ක් කියන්නේ ප්‍රදේශ 3ක් ABC කියලා. එතකොට මේ නම් කරපු A B සහ C ප්‍රදේශ වලින් නියෝජනය වෙන්නේ කුමක්ද කුමන කොටස්ද කියන එක තමයි මේ 49 වෙනි ගාණෙන් අපෙන් අහන්නේ. එතකොට A වලින් අපට නිරූපණය වෙන්නේ අපි ගමු A වලින් නිරූපණය වෙන්නේ අලාභය. A වලින් නිරූපණය වෙන අලාභය. තමයි අලාභ කොටස තමයි පෙන්නන්නේ. ඒතකොට B වලින් අපි දන්නවා B වලින් නිරූපණය වෙනවා සමච්ඡේදන ලක්ෂය. ඊට පස්සේ C වලින් නිරූපණය වෙනවා ලාභය. එබනම් A වලින් නිරූපණය වෙනවා මේ අලාභය. එහෙම නැත්නම් ස්ථාවර පිරිවැය. ළඟට B වලින් නිරූපණය වෙනවා සමච්ඡේදන ලක්ෂය. C වලින් නිරූපණය වෙනවා ලාභය. නම් ඔය විදිහට තමයි අපේ ප්‍රස්තාරය විශ්ලේෂණය කරන්න පුළුවන්. A හා B C වලට අදාළව අපිට දෙන්න පිළිතුරු අපි අර කලින් සඳහන් කරපුවා.
ඊළඟට 50 වෙනි ගාන නිෂ්පාදන සමාගමක පවතින යන්ත්‍රයක් වෙනුවට නව යන්ත්‍රයක් මිලදී ගැනීමට සලකා බලමින් ඉන්නවා. මේකේ ශක්්‍යතා අධ්‍යයන පැවැත්වීමට දරන ලද පිරිවැය 50000යි. මෙම මිලදී ගැනීමට අදාළව පහත ඇස්තමේන්තු පිළියෙල කර ඇත. අපෙන් අහන මේ නව යන්ත්‍රය පිරිවැය දෙනවා. පැරණි යන්ත්‍ර විකුණුම ආදායම දෙනවා. අතිරේක ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය දෙනවා. ආයෝජනයේ පිළිගෙවුම් කාලය දෙනවා. ඊට පස්සේ නව යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය දෙනවා. ඒකට අපෙන් අහන ශුද්ධ මෙහෙයුම් මුදල් ගලා යෑම, හරි ශුද්ධ මෙහෙයුම් මුදල් ගලා ඒම් සහ සෑම වසරකම සමානව තිබ්බයි උපකල්පනය කරන්න කියනවා. අපෙන් අහන්නේ මූලික මුදල් ගලා යාම සහ අපේක්ෂිත වාර්ෂික ශුද්ධ මෙහෙයුම් මුදල් ගලා ඒම. එහෙමනම් අපිට මේක මෙන්න මේ විදිහට පුළුවන් සාකච්ඡා කරන්න. එතකොට අපි අහනවා අපේක්ෂිත මුදල් ගලා ඒම. එහෙනම් අපිට පිළිගෙවුම් කාලය සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. පිළිගෙවුම් කාලය සමානයි මූලික ආයෝජනය බෙදනවා වාර්ෂික මුදල් ප්‍රවාහයෙන්. එතකොට අපි දන්නවා මේකේ පිළිගෙවුම් කාලය 3ක් විදිහටත් මූලික ආයෝජනය අපිට දෙනවා. අපි දන්නේ නැති එක තමයි අපි x කියලා ගන්න. දන්නේ නැති එක තමයි වාර්ෂික මුදල් ප්‍රවාහය. එහෙනම් අපි මේ සමීකරණය විසඳුවාට පස්සේ අපිට x වලට ලැබෙන අගයක්, ඒ ලැබෙන අගය තමයි ලක්ෂ 3. එහෙමනම් මේකේ වාර්ෂික මුදල් ප්‍රවාහය වෙන්නේ කීයද? ලක්ෂ 3. තුන විදිහට තමයි අපි 50 වෙනි ගානේ කොටස හදන්නේ. ඊළඟට අපෙන් අහනවා කොටසේ මූලික මුදල් ගලා යාම කීයද කියලා. එතකොට මේකේ මූලික මුදල් ගලා යාම වෙන්නේ එකක් නව යන්ත්‍රයේ මූලික මුදල් ගලා යාම වෙන්නේ නව යන්ත්‍රයේ පිරිවැය මිලියනයත් ඊළඟට අනිත් අතට අතිරේක කාරක ප්‍රාග්ධනය වෙන ලක්ෂ 2ක්. එතකොට මේ යන්ත්‍රයේ මූලික මුදල් ගලා යාම විදිහට අපිට දාන්න පුළුවන් 1,200.3 1.2 මිලියන්. අනිත් අතට වාර්ෂික සුද්ධ මෙහෙයුම් මුදල් ගලා ඒම කියන එකට නිවැරදි පිළිතුර වෙන්නේ අපි ගණනය කරලා පෙන්නුවා ලක්ෂ 3. ඔන්නෝම තමයි අපි මේ ප්‍රශ්න 50 වෙනි ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ. එහෙමනම් අපි 2017 අවුරුද්දේ මුළු බහුවර්ණ පේපර් එකටම පිළිතුරු සැපයුවා. මේ වීඩියෝ දෙකකින් තමයි මේ පිළිතුරු සැපයීම කරේ, සාකච්ඡාව කරගෙන ගියේ. එහෙමනම් අනිවාර්යයෙන්ම මතක ඇතුව අපේ Accounts Tutor channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවෝ අතරේ මේ channel එක share කරන්න අමතක කරන්න එපා. තවත් මේ වාගේ වීඩියෝ පාඩමකින් හමු වෙනකම් මම ඔබෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි.